අන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සංසරිත්වා ච සංසාරේ කලිතං චේ මමං තයි ආරෝචේමි මහාවීර අපරාධං කමස්සු මේති ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද මේ ධර්මානුශාසනාව මාළනී පෙරේරා මෞතුමිය ප්‍රදාන කොට ඇති මේ පින්වත් පිරිස බාහිර සජීවී පටිගත කිරීමක් ලෙසින් බෞද්ධ නාලිකාව හරහා මේ දේශනාව විසුරුවා හරින්නේ තලංගම උතුර නම්බර 46 නිවසේ විසූ වල්පොළ මුදුලගේ දුන් ගුණරත්න ආදරණීය පියාණන් වහන්සේ ජන්මාන්තරගත වී වසර දෙකක් සම්පූර්ණ වෙන මේ අවස්ථාවේදී ගුරුනාත්න ආදරණීය පියාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්න තාත්තගේ පරලොව ජීවිතය සැපවත් වීම සඳහා මේ ධර්ම දේශනාව විවහල් වේවා පියාණන් වහන්සේට පින් අනුමෝදන් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම අපේ ගොතුටුව චන්දන විහාරස්ථානයට ගිහිල්ලා මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කළ මොහොතේ සිහිපත් කළා ස්වාමින් වහන්සේ යශෝදරාවත රාහුල මාතාව පිළිබඳව මේ දේශනාව සිද්ධ කරන්න පුළුවන් නම් හොඳයි කියලා. මීට පෙර ආතුව බෞද්ධ නාලිකාවේ අප විසින් යශෝදරාවත පිළිබඳව දේශනාවක් සිද්ධ කළා. ඒ දේශනාව නැවත නැවත සිද්ධ කරන්නට බලාපොරොත්තු නොවුනත් එකම නාලිකාවක් තුළ පින්නතුන්ගේ ඉල්ලීම පරිදි මේ දේශනාව සිද්ධ කරන බව මේ වෙලාවේ කාරුණිකව සිහිපත් කරනවා. යශෝදරාවත රාහුල මාතාව යශෝදරාව දිනක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ගාථාවක් මතක් කළා සංසරිත්වාච සංසාරේ භාග්‍යවතුන් වහන්සේ මේ සසර සැරිසරණා කාල පරිච්ඡේදයේ තුල කලිතං චේ මමං තයි මමත් ඔබ වහන්සේත් එකටමයි මේ ගමන ආවේ ආරෝචේමි මහාවීර අපරාධං කමස්සු මේ බුදුරජාණන් වහන්සේ මේ ආපු සසර ගමනේදී මගෙන් ඔබ වහන්සේට යම්කිසි වරදක් දෝෂයක් සිදු වූයේ නම් ඒ සියලු වරදට බුදුහාමුදුරුවනේ මට සමාවනසේක්වා අවුරුදු 78 දී යශෝදරාව භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපතුල් පාමුල දේශනා කොට වදාළ නැත්නම් සිහිපත් කරපු ගාථාව මේ යශෝදරාවත ආරම්භ වෙන්නේ පින්නතුනි මේ විදියට. පින්නතුන්ට මතකයි දීපංකර බුදුහාමුදුරුවෝ. අපි දහම් පාසල කාලේ අන්තං ඉගෙන ගත්තා. ඒ දීපංකර බුදුරජාණන් වහන්සේ එදා වැඩම කළේ රම්ම කියන නගරයට. පින්නතුන්ට මතකයි දීපංකර බුදුහාමුදුරුවෝ වඩින දවසේ මිනිස්සු පාරක් හද හිටියා. ඒ පාර හද ඉන්න වෙලාවේ අපේ මේ බුදුහාමුදුරුවෝ කවුරු හැටියට එතෙන්ට ගියේ? සුමේද තාපසයන් වහන්සේ හැටියට. ගිහිල්ලා මිනිස්සුන්ට කිව්වා මිනිසුනේ දීපංකර බුදුන්ට නම් පාර හදන්නේ
මටත් කොටසක් දෙන්න කිව්වා. මිනිස්සු දුන්නේ හදන්න බැරි අමාරු මඩවලක්. බෑ කිව්වේ නෑ. බාරගත්තා. ඒ වුණාට පින්නතුනි අපිට මතකයිනේ දීපංකර බුදුරජාණන් වහන්සේ වඩින්න කලින් අපේ බුදුහාමුදුරුවන්ට සුමේද තාපසයන් වහන්සේට ඒ මඩවගුරු හදලා ඉවර කරගන්න බැරි වුණා. කරපු දේත් අපි දන්නවා. මොකද්ද? දීපංකර බුදුරජාණන් වහන්සේ ප්‍රධාන භික්ෂු මහා සංඝයා මාගේ පිට උඩින් වඩිනාසේක්වා කියලා මඩවගුරෙම දිගෑවුණා. දීපංකර බුදුහාමුදුරුව වැඩියා. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට මතක් කළා මහණෙනි මින් එහාට එක අඩියක්වත් තියන්න එපා කිව්වා. ඇයි? මේ මඩවගුරේ දිගෑවී සිටින මේ උත්තමයා මෙයින් අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක් ගිය තැන මතු ගෞතම නමින් ඒකාන්තයෙන් බුදු වෙනවා. ඒ නිසා පිට උඩින් නොවඩිනසේක්වා කියලා. අපි මේක බණ පොතේ ඉගෙන ගත්තේ නියත විවරණ ලබා දීම. බුදු කෙනෙක් බුදු වෙන්න ඉන්න උත්තමයෙකුට ආශිර්වාද කිරීම. එදා රම්ම නගරයේ රැස් වෙච්ච සියලු මිනිස්සුන්ට රජුරු නීතියක් පෙනෙව්වා. මොකද්ද නීතිය? දීපංකර බුදුන් වඩිනවා බුදුහාමුදුරුවන්ට මල් පිදුවට කමක් නැහැ. හැබැයි කිසි මිනිස්සෙක් අහල පහල මල් කඩවල් වලින් මල් මිලදීගෙන පූජා කිරීම සපුරා තහනම්. දීපංකර බුදුන්ට මල් පුදනවා නම් ගෙවල් වලින් මල් කඩාගෙන දීපංකර බුදුන්ට පුදන්න ඕනේ. එදා මතක තියාගන්න කිසි මිනිස්සෙක් කඩවල් වලින් සල්ලි වලට මල් මිලදීගෙන පූජා කළේ නැහැ. ගෙවල් වලින් මල් කඩාගෙන ආවේ. පින්නතුන්ට මතකද මේ මල් කඩාගෙන ආපු කාන්තාවන් අතර ලස්සනම ලස්සන දුප්පත්ම දුප්පත් කාන්තාවක් සපුමල් පහකුත් අතේ තියාගෙන හිටිය කාට පුදන්නද? දීපංකර බුදුහාමුදුරන්ට පූජා කරන්න. සුමේද තාපසයන් වහන්සේ අපේ මේ බුදුහාමුදුරු මඩවගුරෙන් නැකිට්ටා. නැකිට්ට ගමන් බැලුවේ මතු බුදු පදවි ලබන්න විවරණ දුන්නු දීපංකර බුදුහාමුදුරන්ට පූජා කරන්න මටකෝ මල්. සෑම මිනිස්සෙගේ අතේ මල් තියෙනවා. මට මල් නැහැ. ලස්සන කාන්තාවගේ අතේ මේ කවුරුවත් නෙවෙයි යශෝදරාව. මේ ලස්සන කාන්තාවගේ අතේ සපු මල් පහක් තියෙනව දැකලා සුමේද තාපසයන් වහන්සේ ගිහිල්ලා අහනවා නැගෙනියනි සුමිත්තා. යශෝදරාවගේ මුල්ම නම තමයි සුමිත්තා. සුමිත්තා ඔය අතේ තියෙන සපු මල් පහෙන් දෙකක් මට දෙන්න බැරිද හුවා දීපංකර බුදුහාමුදුරන්ට පූජා කරන්න. ඇය අහනවා සුමේද තාපසයන් වහන්සේ සපු මල් පහෙන් දෙකක් මම ඔබතුමාට දුන්නොත් ඔබතුමා මට මොනවද දෙන්නේ කියලා ඇහුවා. සුමේද තාපසයන් වහන්සේ කිව්වා නැගෙනියනි සුමිත්තා සපු මල් පහෙන් දෙකක් මට දුන්නොත් මම නුඹව විවාහ කරගන්නවා කිව්වා. දැන් තේරෙනවනේ මල් වලට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා. නමුත් අද මල් වලට කරපු හරිය නෙවෙයි යශෝදරා මල් වලට කළේ. සුමේද තාපසයන් වහන්සේ කිව්වා සුමිත්තා ඒ සපු මල් දෙක ගන්න පොරොන්දු දෙකක් පිට. මාත් එක්ක විවාහ වෙන්නවට කමක් නැහැ. හැබැයි සැප විඳින්න බලාගෙන නම් ඉන්න එපා කිව්වා. මේ බුදුහාමුදුර කියන්නේ මාත් එක්ක આવොත් දුකමයි විඳින්න හම්බ වෙන්නේ. දුක් විඳින එක හොලන්න පුළුවන් නම් එක මලක් දෙන්න. අනිත් මල ඕනේ මෙන්න මේකට. මොකද්ද? මගේ ප්‍රාර්ථනාවක් තියෙනවා මත බුදු වෙන්න. ඒ ප්‍රාර්ථනාවේදී නොබේ කුසින් නුපන් දරුවන් පවා සමහර ආත්ම භාවල මට දන් දෙන්නත් පුළුවන්. දන් දෙන්න සිද්ධ වේවි. ඒ දරුවෝ දන් දෙනකොට දුක උහුලන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් තව මලක් දෙන්න. මේකයි සපු මල් දෙකක් ඉල්ලුවේ. එදා සුමිත්තාන හොත් යශෝදරාව කියනවා හිමි සඳුනේ බුදු වෙනව නම් මම ඕන දුකක් විඳින්නම් කිව්වා. බුදු වෙනව නම් ඒ නිසා බය නැතුව මේ සපුමල් දෙක අරගෙන දැන්ම දීපංකර බුදුහාමුදුරන්ට පූජා කරලා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්න. ඔබ වහන්සේට බුදු වෙන තුරාවට කවුරු නැතත් මම ඉන්නවා කිව්වා. අන්න යශෝදරාවෝ මෙතනින් පටන් ගත්තේ. මේක තමයි ආරම්භය. දැන් මෙතන ඉඳලා යනවා අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක්. අසංඛ්‍ය කියන්නේ ගණන්පතේ තියෙන අවසාන ගාන. අසංඛ්‍යෙන් එහාට ගානක් නෑ. අසංඛ්‍ය ගාන හැදෙන්නේ 1.140ක්
ලිව්වහම 1.140ක් ලිව්වහම ඒ ගානට තමයි කියන්නේ අසංඛ්‍යය කියලා. අසංඛ්‍ය ගාන හැදෙන්නේ මෙහෙමයි. 100න් පටන් ගත්තොත් 100යි 1000යි 10000යි ලක්ෂයයි කෝටියයි කෝටි කෝටියක් ප්‍රකෝටියයි ප්‍රකෝටි කෝටියක් කෝටි ප්‍රකෝටි එකයි කෝටි ප්‍රකෝටි කෝටියක් නහුත එකයි අර කේන්ත ගියාම කියන්නේ නහුත කියන්නේත් ගානක් නහුත කෝටියක් නින්නහුත එකයි නින්නහුත කෝටියක් අක්කවණී එකයි අක්කවණී කෝටියක් බිංදු එකයි බිංදු කෝටියක් අබ්බුද එකයි අබ්බුද කෝටියක් නිරබ්බුද එකයි නිරබ්බුද කෝටියක් අහා එකයි අහා කෝටියක් අබබ එකයි අබබ කෝටියක් සෝගන්ධික එකයි සෝගන්ධික කෝටියක් උත්පල එකයි උත්පල කෝටියක් කුමුදු එකයි කුමුදු කෝටියක් පුණ්ඩරීක එකයි පුණ්ඩරීක කෝටියක් කතාන එකයි කතාන කෝටියක් මහා කතාන එකයි මහා කතාන කෝටියක් අසංඛ්‍යයි. මේ ඔක්කොම ගණන්. දැන් ඉදිරියට යනවා මේ වගේ අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක් පාරමී පුරාගෙන මෙතනින් පටන් ගත්ත මේ ගමන් මඟ යශෝදරාවත් සිද්ධාර්ථ කුමාරයාත් පින්නතුන්ට මතකද තව ලස්සන ආත්මික මේ දෙන්න හම්බ වුණා. ඒ තමයි මහෝචද පඬිතුමා හැටියට ඉන්න කාලේ අපේ බුදුහාඳුරු මහෝචද පඬිතුමා අවුරුදු 16 දී අක්කල දිනටත් නොකිය එළියට බැස්සා පාරේ බැහැලා විදගෙන යනකොට එදත් ලස්සනම ලස්සන දුප්පත්ම දුප්පත් කාන්තාවක් කැඳහැලියෙකුත් අරගෙන යනවා කුලදෙටුවන්ට. කුලදෙටුවන් කියන්නේ දෙමව්පියන්ට. මේක දැක්ක මහෝචද පඬිතුමා මේ කාන්තාවගෙන් අහනවා නැගණියනේ කොහෙද යන්නේ කියලා ඇහුවා. කුලදෙටුවන්ට කැඳ අරගෙන යනවා කිව්වා. බෝසතාණන් වහන්සේ අපේ මහෝචද පඬිතුමා කියනවා ඔය යන තාලේ හැටියට ගියොත් නම් දෙමව්පියන්ට අද කැඳ බොන්න හම්බෙන්නේ නැහැ කිව්වා. ඇයි කියලා ඇහුවා. නෑ ඉතින් ඔය ලතාවට ගිහිල්ලා දෙමව්පියෝ කොහොමද කැඳ බොන්නේ කියලා ඇහුවාද? මේ කේන්ති ගස්සන නෙවෙයි. මේ බලන්නේ හැදිච්චකම තියෙනවද කියලා. මම කියනවා මහෝෂධ පඬිතුමුනි මේ කැඳහැලියත් අරගෙන මට දුවන්න බැරි කමක් නැහැ. මම ඉස්ටියක් දුවනකොට නොහොබී කිව්වා. මම දුවන්නේ නැහැ කිව්වා. මේ ලෝකේ 4 දිනක් ඉන්නම දුවන්න හොඳ නැති දුවනකොට ලස්සන නැති. 1 ඔටුනු පලං රජ්ජුරුව දුවන්න හොඳ නැහැ. රජ්ජුරුව නිකන් දිව්වට ප්‍රශ්නයක් නැහැ. රජ්ජුරුව ඔටුන්න පැන දුර පස්සේ දුවනකොට ලස්සන නැහැ. 2 රජ්ජුරුවන්ගේ මංගල හස්තියා එතා දුවන්න හොඳ නැහැ. එතා දුවනකොට ලස්සන නැහැ. 3 හාමුදුරුවෝ දුවන්න හොඳ නැහැ. හාමුදුරුවෝ දුවනකොට ලස්සන නැහැ. 4 ඉස්ටිය කාන්තාව දුවන්න හොඳ නැහැ. දිවට මොකුත් වෙන්නේ නැහැ. නමුත් කාන්තාවක් දුවනකොට ලස්සන නැහැ කිව්වා. ඒ නිසා මේ කාන්තාව එදා කියනවා සුමේද මහෝචද පඬිතුමනි මම ඉස්ටියක් නිසා මේ කැඳහැලියත් අරගෙන දුවන්න බැරි කමක් නැහැ. නමුත් ඉස්ටියක් නිසා දුවන්නේ නැහැ කිව්වා. කොච්චර ලස්සනයිද? දැන් හැදිච්චකම තියෙනවා. ඇයි? මෙච්චර කියලා දිව්වේ නැහනේ. ඊට පස්සේ මහෝසත පඬිතුමා අහනවා නැගණියනේ ඔච්චර හැදිච්චකමක් තියෙන දුවන්න බැරි නුඹේ නම මොකද්ද කියලා ඇහුවා. මේ යශෝදරාවගෙන් අහන්නේ. මම කියනවා මේ ලෝකේ යමෙක් ආපහු ඒ தත්ත්වයටපත් වෙන්නේ නැත්නම් ඒක තමයි මගේ නම කිව්වා. ආපහු ඒ தත්ත්වයටපත් වෙන්නේ නැහැ කියන්නේ අමරණීයයි. ආයි මැරෙන්නේ නැහැ. කවුද? අමරා දේවියයි. ආයිමත් අහනවා අමරා දේවියනේ අම්මටයි තාත්තටයිනේ කැඳ අරගෙන යන්නේ. නුඹේ තාත්තා මොනවද කරන්න කියලා ඇහුවා. අමරා දේවිය කියනවා මගේ තාත්තා ඒක දෙකක් කරනවායි කිව්වා. ඒ මොකද්ද කිව්වේ? මහෝෂිත පඬිතුමා දැනගත්ත එහෙනම් තාත්තා වැඩ කරන්නේ නැත්තේ කුඹරක වෙන්නේ නැති. ඇයි? හානකොට නගුලෙන් උඩට ආපු පස් පිඩල්ල ආපහු වතුරේ වැටෙනකොට වැටෙන්නේ එක පස් පිඩල්ල දෙකට කැඩෙනවා. ඒක ඇකුවේ මගේ තාත්තා එක දෙක කරනවායි කිව්වා. ඒන් දැනගත්ත තාත්තා වැඩ කරන්නේ කුඹරක කියලා. මේ බලන්නේ ඥානාන්විත බව. බුද්ධිය තියෙනවද කියලා බලන්නේ මේ. ඉස්සෙල්ලා බැලුවේ හැදිච්චකම තියෙනවද කියලා. හැදිච්චකම තියෙනවා. දැන් බලනවා බුද්ධිය තියෙනවද කියලා. ආයිමත් අහනවා. අමරා දේවියනි නුඹේ තාත්තගේ ඔය කියන කුඹුර කොහෙද තියෙන්නේ කියලා ඇහුවා. මේ ලෝකේ යමෙක් ගියාට පස්සේ ආපහු කවදාවත් එතනින් එන්නේ නැහැ. නතර වෙන අන්තිම තැන එතනයි කුඹුර තියෙන්නේ එතනයි. කොතනද? කනත්තේ.
බලන්න කියපු ලස්සන. මේ ලෝකේ යමෙක් ගියාට පස්සේ ආපහු කවදාවත් කුඹුර ගාවින් එන්නේ නැහැ. නතර වෙන අන්තිම තැන එතනයි කුඹුර තියෙන්නේත් එතනයි. ඒ සුසානයයි. ආයිමත් අහනවා. අමරාදේවියනේ අම්මටයි තාත්තටයි කැඳ දීලා නුඹ ආපහු ගෙදර යනවද කියලා ඇහුවා. අඩු වුණොත් මම ගෙදර යනවා. වැඩි වුණොත් මං ගෙදර යන්නේ නැහැ කිව්වා. එයින් මහෝචිත පඬිතුමා දැනගත්තා එහෙනම් කුඹරට යන්න තියෙන ගඟකින් ඒකට වෙලා. උඩහට වැස්සොත් ගඟේ වතුර වැඩි වෙනවා. වැඩි වුණොත් ගෙදර යන්නේ නැහැ. අඩු වුණොත් ගෙදර යනවා කිව්වා. දැන් බුද්ධිය නුවණ විමසල අවසానයි. දැන් බලනවා අමරාදේවියට ඉතුරු කරන්න පුළුවන්ද කියලා. ඉෂ්ටියක් වුණා මිතුරු කරන්න පුළුවන් වෙන්න ඕනේ. පිනතුට මතකද මහෝෂධ පඬිතුමා අමරාදේවියට දුන්න හාල් හුණ්ඩුවක්. හාල් හුණ්ඩුවක් දීලා කිව්වේ මොකද්ද? අමරාදේවියනේ මේ හාල් හුණ්ඩුවෙන් නුඹ කැඳත් හදන්න ඕනේ, බතුත් උයන්න ඕනේ, කැවුනුත් හදන්න ඕනේ. අමරාදේවිය මේ හාල් හුණ්ඩුව දැම්ම කුල්ලට. දාලා පෙළුවා. පොළනකොට කුල්ලේ අග ඉතුරු වුණා හොඳ හාල් ටික. කුල්ලේ මැද ඉතුරු වුණා සුන් සහල් ටික. කුල්ලෙන් පොළනකොට බීමට වැටුණා කුඩු සහල් ටික. අමරාදේවිය කුල්ලේ අග ඉතුරු වුණ හොඳ හාල් වලින් බත් තිව්වා. කුල්ලේ මැද ඉතුරු වුණ සුන් සහල් වලින් කැඳ හැදුවා. කුල්ලෙන් පොළනකොට බීමට වැටුණු කුඩු සහල් වලින් කැවුනුත් හැදුවා. මහෝෂධ පඬිතුමා දැනගත්තා හාල් හුණ්ඩුවෙන් ඉස්ටියකට මෙච්චර දෙයක් කරන්න පුළුවන් නම් ඉතුරු කරන්න පුළුවන් නම් මීට වඩා යමක් ලැබුණොත් මෑට මීට වැඩි ඉතුරු කරන්න පුළුවන්. එච්චර ලස්සනයිද? දැන් ඉතුරු කරන්න පුළුවන්. දැන් හැදිච්චකම තියෙනවා, බුද්ධිය තියෙනවා, ඉතුරු කරන්න පුළුවන්. දැන් ඊළඟට බලනවා මහෝෂධ පඬිතුමා මෙයට ඉවසන්න පුළුවන්ද කියලා. ඉවසන්න බැරි නම් මේ ගමන යන්න බෑ. ඇයි පින්නතුනි අද වගේ එකෙන් දෙකකින් වෙර වෙන්නෙත් නෑ. දැන් මේක යන්න ඕනේ අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක් බුදු වෙනකන් යන්න ඕනේ. ඉවසීම් බැලුවේ කොහොමද? එදා යසු අමරාදේවිය කරපු දේ තමයි කුල්ලෙන් පොළොනකොට කුල්ලේ අගේ ඉතුරු වුණු හොඳ හාල් වලින් බත් උයලා මහෝෂධ පඬිතුමාට පිළිගන්නවා. එක බත් කටයි මහෝෂධ පඬිතුමා කෑවේ අමරාදේවිය ඉස්සරහම තුක් තුක් කියලා ගැහුවා. රස නැද්ද කියලා ඇහුවා. මිනිස්සුන්ට මේව කන්න පුළුවන්ද කියලා ඇහුවා. රස නැතුව නෙවෙයි. මොකුත් කිව්වේ නෑ. දැන් කියන්නත් බෑ යශෝදරාවට. ඇයි? මල් දෙක ගන්න කලින්ම කිව්වනේ මාත් එක්ක ආවට කමක් නෑ. සැපනම් විඳින්න හම්බ වෙන්නේ නෑ, දුකමයි විඳින්න හම්බ වෙන්නේ. කමක් නෑ බුදු වෙනම නම් මට ඕන දෙයක් කිව්වා. ඉන්පස්සේ කිව්වා සාමීනි කුල්ලේ මැද ඉතුරුනා සුන් සහල් මම කැඳ හැදුවා. පිළිගන්නන්නම් කිව්වා. හා කැඳ හදලා පිළිගන්නවා. ඒකෙත් එක උගුරයි බිව්වේ අමරාදේවි ඉස්සරහම තුක් තුක් කියලා ගැහුවා. රස නැද්ද කියලා ඇහුවා. මිනිස්සුන්ට මේව බොන්න පුළුවන්ද කියලා ඇහුවා. මොකුත් කිව්වේ නැහැ. සාමීනි කුල්ලෙන් පොළොනකට බිමට වැටෙන කුඩු සහල මම කැවුමක් හැදුවා පිළිගන්නන්නම්. හා කැවුමක් හදලා පිළිගන්නවා. එක කටයි කෑවේ අමරාදේවි ඉස්සරහම ඒකත් තුක් තුක් කියලා ගැහුවා. රස නැද්ද කියලා ඇහුවා. මෙහෙමද කැවුම් හදන්න කියලා ඇහුවා. අන්තිමට මොකද්ද කිව්වේ? අමරාදේවියනි නුඹට උයන්න බෑ කිව්වා. උයා ගන්නවත් බැරි ගැහණියගෙන් මේ ලෝකෙට ඇති වැඩක් නෑ. නිකන් තම්බන එක නෙවෙයි. රසට උයන්න බැරි නම් ඒ කාන්තාවගෙන් ඇති වැඩක් නෑ. ඒ නිසා අමරාදේවියනි නුඹටත් උයන්න බෑ. බිම දන ගහපිය කිව්වා. යශෝදරාව අමරාදේවිය හිටපතනම දන ගැහුවා. මොකුත් කිව්වේ නෑ. ඊට පස්සේ ගෝ මෙතන නෙවෙයි අර ගිනි ගහන කෂ්ට කාෂ්ඨක උග කියලා දන ගහපිය කිව්වා. ගිනි ගහන උග දන ගැහුවා. සෑහෙන වෙලාවක් අහුවේ තියලා මහෝචිත පඬිතුමා අමරාදේවියට කතා කළා. එදා තමයි පින්නතුනි අවුරුදු 7ක් යනකම් බැලුවේ වෙන මොකුත් නෙවෙයි දුක් විඳින්න පුළුවන්ද, ඉතුරු කරන්න පුළුවන්ද, ඉවසන්න පුළුවන්ද, බුදු වෙනකම් මාත් එක්ක මේ ගමන යන්න පුළුවන්ද කියලා. අවුරුදු 7ක් ඇසුරු කරලා අවුවේ දන ගහලා තියලා කල්පනා කළා මෙච්චර දුක් දීලත් මට ඉවසන්න පුළුවන් නම් මාත් එක්ක මේ ගමන යන්න පුළුවන්. එදා තමයි ළඟට කතා කරලා අතින් අල්ලලා කිව්වේ නැගෙනියනේ අමරාදේවියනේ
මම මේ දුක් දුන්න නෙවෙයි මම බැලුවේ ඇත්තටම මල් දුන්නේ බුදු වෙන්නද නැත්නම් වෙන දෙයකටද කියලා. බලනකොට ඇත්තටම මල් දීලා තියෙන්නේ බුදු වෙන්නයි. අපිට පාරමී පුරන්න පුළුවන්. බුදු වෙලා නෙවෙයි පින්නතුනි පාරමී පිරුවේ බුදු වෙන්නත් කලින් මතක තියාගන්න ලස්සන යුග ජීවිත ගෙවන්න නම් දුක් විඳින්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතුරු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අනිත් එක තමයි ඉවසන්න පුළුවන්කම තියෙන්න. මේ ටික තියෙනව නම් එකෙන් දෙකෙන් නෙවෙයි නිවන් දකින්නකම් ඒ ගමන යන්න පුළුවන්. යමෙක් විවාහ වෙන්න කලින් කියනව නම් අපි බැන්දට පස්සේ ලුණුයි බතුයි හරි කමක් නැහැ කාලා ජීවත් වෙමු කියලා බැන්දට පස්සෙත් ඒව තියෙන්න ඕනේ. බැන්දට පස්සේ ඒව නැති වෙනව නම් ඒ ඉවසලා තියෙන රාගයේ මුවාවෙන්. රාගයේ මුවාවෙන් ඉවසන ඉවසීම පාරමිතාවක් වෙන්නේ නෑ. නමුත් යශෝදරා විවසුවේ රාගයේ මුවාවෙන් නෙවෙයි. යශෝදරා විවසුවේ පාරමිතාවේ මුවාවෙන්. පාරමිතාවේ නාමයෙන් ඉවසුවේ. ඒ අතර ශාන්ති පාරමිතාව මොනතරම් දේවල් තිබුණද? නැති වෙන්න ගියපු දාන පාරමිතා සම්පූර්ණ කළ දුන්නේ යශෝදරාවෙනේ. දැන් මේ මහෝචද පඬිතුමා හැටියට උප්පත්තිය ලැබලා මේ ආත්මභාවෙත් පසු කරලා පින්නතුන්ට මතක ඇති වෙස්සන්තර ආත්මෙන් චුත වුණු අපේ බුදුරජාණන් වහන්සේ තවතිසා දිව්‍ය ලෝකෙ ඉපදුනා. ඉපදිලා පංචමහා විලෝකනයක් බලලා පස්මහා බැලුම් බලලා කාලයයි දීපයයි දේශයයි කුලයයි අම්මයි බලලයි මනුස්ස ලෝකයට ආවේ දෙවියන්ගේ ආරාධනාවෙන්. කාලය බැලුවා. මොකද්ද කාලය බලනවා කියන්නේ? බැලුවේ මනුස්ස ලෝකෙ කොච්චර කාලයක් අවශ්‍ය තියෙනවද කියලා. බලනකොට අවුරුදු 120ට අඩුයි 100ට බුදු කෙනෙක් පහළ වෙන්න 100ට වැඩි වෙන්න ඕනේ පරමායුෂ නැත්නම් ලක්ෂයට අඩු වෙන්න ඕනේ. බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්න මිනිස්සුන්ගේ පරමායුෂ 100ට වැඩි වෙන්න ඕනේ නැත්නම් ලක්ෂයට අඩු වෙන්න ඕනේ. ඒ නිසා බෝසතාණන් වහන්සේ අපේ එදා මනුස්ස ලෝකෙ දිහා බලනකොට කාලය තිබුණ අවුරුදු 120ක්. ඒ නිසා මනුස්ස ලෝකෙ තීරණය කරගත්තා. කාලය ඊළඟට දීපේ බැලුවා. ඇයි මේ දීපේ බැලුවේ? මෙතෙක් කල පහළ වෙච්ච බුදුරු පහළ වෙච්ච දීපයක් තියෙනව නම් ඒ කොහෙද? ජම්බුද්දීපයයි. වෙන කොහෙවත් නැහැ. තව විස්තර තියෙනවා කියන්න වෙලාව නෙවෙයි. ඊළඟට කාලයේ දීපයේ දේශේ බැලුවා. මොකද දේශේ බලනවා කියන්නේ? දේශේ බලනවා කියන්නේ ඉන්දියාවෙත් හැමතැනම නෙවෙයි බුදුරු පහළ වෙන්නේ මධ්‍ය දේශේ. කිඹුල්වත් නුවරක් බරණැසක් කුසිනානා නුවරක් ඉසිපතනයක් ජේතවනාරාමයක් ඉන්දියාවර වෙන කොහෙවත් නැහැ. තියෙන්නේ දඹදිව විතරයි. ඒත් පින්නතුනි මධ්‍ය දේශේ. චක්කවර්ති රජුරුව පහළ වෙන්නේ දඹදිව විතරයි. පසේ බුදුරු පහළ වෙන්නේ දඹදිව විතරයි. ඒ නිසායි දේශේ බැලුවේ. ඊළඟට කුලේ බැලුවා. බුදුහාන්ට කුලයක් වැඩක් නැහනේ. ඇයි කුලයක් බැලුවේ? එදා බලනකොට බෝසතාණන් වහන්සේ මනුස්ස ලෝකෙ දිහා බමුණන් වදිනව කාටද? රජවරුන්ට. එතකොට රාජ කුලයේ තමයි උසස් කුලයේ. බමුණන් රජවරුන්ට වදිනවා. රාජ කුලයේ උසස් කුලයේ බැරි වෙලාවත් රජවරු බමුණන්ට වෙන්දානම් මොකද උසස්ම කුලයේ? බමුණු කුලයේ. නමුත් එදා බලනකොට බමුණු වදිනවා රජවරුන්ට. ඒ නිසා උසස්ම කුලයේ තමයි රාජ කුලයේ. නිසා බුදු කෙනෙක් පහළ වෙන්නේ එදාට තියෙන උසස්ම කුලයේ. නැත්නම් බුදුහාන්ට කුලයක් ඕනේ නැහැ. එතකොට උසස් කුලයක උප්පත්තිය ලැබලා උසස් කුලෙන් බුද්ධත්වයටපත් වෙන්න ගියාම අනිත් මිනිස්සු කල්පනා කරනවා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට එච්චර රාජ සම්පත් අතහැරලා බුදු වෙන්න යන්න පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි? දැන් අඩු කුලේ ඉපදිලා නිකන් හිතනක බමුණු කුලේ ඉපදිලා එදා තිබුණු අඩු කුලේ බමුණු කුලේ ඉපදිලා බුදු වෙන්න ගියා නම් එදාට කියන්නේ අඩු කුලෙන් ගියා බුදු වෙන්න. නැත නිසා ගියා බුදු වෙන්න. මොකුත් නැත නිසා ගියා බුදු වෙන්න. එතකොට කවුරුවත් උනන්දු වෙන්නේ නෑ මේ ධමයක් අවබෝධ කරගන්න. තේරුම් ගන්න කුලයේ බැලුව වෙන මොහොකටවත් නෙවෙයි. උසස්ම කුලෙන් ගිහිල්ලා බුද්ධත්වයටපත් වුණාම අනිත් මිනිස්සුත් කල්පනා කරනවා රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගා තුනක සපයත හැල්ලා බුදු වෙන්න යන්න පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි? අම්මා බැලුවා. අම්මා දිහා බලනකොට දැනගත්තා මගේ අම්මට මහාමායා දේවියට දවස් 300කුත් දවස් 7ක් ජීවත් වෙන්න පුළුවන්. දවස් 300 තමයි මං කුසේ ඉන්න කාලේ. දවස් 7 තමයි මම මේ ලෝකෙන් බිහි වෙච්ච කාලේ. දවස් 7. ඒ මව් කුසේ නැත්තම් ඒ මහා බුදු කෙනෙක් ඉපදුණු ගර්භාෂයක මව් කුසක තවත් දරුවෙකුට ඉඩක් හැදෙන්නෙම
නෑ පින්නතුනි ලෝක ධර්මතාවයේ හැටියට ඒ අම්මා දවස් 7ක් යනකොට අනිවාර්යෙන් කරුණිය කරනවාමයි. ධාතු කරඬුවක් ඇතුලේ ධාතුන් වහන්සේ නමක් තැන්පත්ව තියෙන යම්සේද බෝසත්තුමා මව් කුසේ ගර්භාෂයේ ඉන්නකොට මල මූත්‍රා මේ කිසිවක් ඇඟේ ගෑවෙන්නේ නෑ කියලායි දේශනාවේ සඳහන් වෙන්නේ. ඒ සියල්ලත් පංච මහා විලෝකනේ බලලා මහා මායා දේවී කුසේ ඉපදුනා. ඒ වුණාට දවස් 7ක් යනකොට අම්මා නැති වුණානේ. දැන් කවුද අපේ බෝසතාණන් වහන්සේට කිරි දෙන්නේ? පින්නතුන්ට මතකද ප්‍රජාපති ගෞතමිය මේ වෙනකොට මව් කුසක් දරාගෙන හිටියා කවුරු බිහි කරන්නද? නන්ද කුමාරයා බිහි කරන්න. වැඩි දවසක් ගියේ නැහැ ප්‍රජාපති ගෞතමිය නන්ද කුමාරයා බිහි කළා. දැන් ප්‍රජාපති ගෞතමියගේ දෙතනට දැන් කිරි එරුණා. ඇය කරපු දේ තමයි නන්ද කුමාරයා කිරිමව්වරුන්ට දීලා අක්කගේ කුසින් මේ ලෝකෙට බිහි වෙච්ච සිද්ධාර්ථ කුමාරයාට කිරි දුන්නා. කොහොමද කිරි දුන්නේ? පුතේ අම්මා නැති කිසි මඩුවක් නුඹට මං කවදාවත් පුතේ දැනෙන්නවත් ඉඩ තියන්නේ නැහැ. බුදු වෙනකන් පුතේ බොන්න මේ දෙතනේ ඕනතරම් කිරි තියෙනවා. ඉක්මනට කිරි බීලා පුතේ ඉක්මනට කිරි බීලා ඉක්මනට බුදු වෙයන් කිව්වා. බුදු කෙනෙකුට කිරි දුන්නු අම්මා මේ ලෝකේ කොච්චර වාසනාවන්තයිද? බුදු කෙනෙකුට කිරි දුන්නු අම්මා. ඇයි? ඒක කිරි බින්දුවක්වත් අහ කියන්නේ ඒ හැම කිරි බින්දුවකම ශක්තිය තියෙන්නේ ලෝක සත්‍යය සසරින් එගොඩ කරන්නයි. එදා ප්‍රජාපති ගෞතමයගෙන් කිරි බීලා පින්නතුන්ට මතකයි අවුරුදු 16 දී සිද්ධාර්ථ කුමාරයා යශෝදරාවත් එක්ක ආපහු අන්තිම වතාවට විවාහ වුණා. අන්තිම වතාවට අවුරුදු 13ක් සිද්ධාර්ථ කුමාරයා ලස්සන ජීවිතයක් යශෝදරාවත් එක්ක ගෙවුවා. අවුරුදු 29 දී සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අතහැරියා. අවුරුදු 35 දී සිද්ධාර්ථ ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. දැන් ප්‍රජාපති ගෞතමයට ඉන්නේ බුදු වෙච්ච පුතෙක්. බුදු වෙච්ච පුතෙක් ඉන්නේ. කිරි දුන්න එක සාර්ථකයි. කිරි දුන්නෙත් මේ ප්‍රාර්ථනා කර කර ඒ වගේම බුදු වුණා. පින්නතුන්ට මතකයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ප්‍රජාපති ගෞතමියට දැන් අවුරුදු 120යි. මහාන වුණානේ මහරහත් භික්ෂුණියක් බවට පත් වුණා. අවුරුදු 120 දී ප්‍රජාපති ගෞතමිය යනවා කාගාවටද? මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගාවට. ප්‍රජාපති ගෞතමිය ගිහිල්ලා කිව්ව මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ මම හෙට පිරිනිවන් පානවා. මේ පුංචි අම්මා. මමයි මේ දෙතනින් කිරි දුන්නේ. මගේ කිරි බීපු නිසායි ඔය බුදුසිර ඔය තරම් රත්තරන් පාට උනේ. ඒ නිසා බුදුහාමුදුරුවනේ මට ඔය ලස්සන බුදුසිරුර බලන්න ඕනේ. කරුණාකර සිවුර පාත් කරන්න. මට ඔය ලස්සන ශරීරය බලන්න ඕනේ. මොකද මගේ දෙතනින් කිරි බීලා ඔය ශරීරය හැදුනේ. කොහොමද කිරිවල හයිය? එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රජාපති ගෞතමියට විතරයි පින්නතුනේ බුදුහාමුදුරුව තමන් වහන්සේගේ ලස්සන ශරීරය පෙන්වුවේ. එදා බුදුහාමුදුරුව සිවුර පාත් කරලා පපු ප්‍රදේශය භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවේ ප්‍රජාපති ගෞතමියට. තමන් වහන්සේට ලේ ටික කිරි කර කර දුන්නු ආදරණීය පුංචි අම්මට. ඇය බුදුහාමුදුරන්ගේ ලස්සන සිරුර දිහා බලාගෙන සෑහෙන වෙලාවක් ඇඬුවා. අඬලා අන්තිමට කිව්ව බුදු පුතේ බුදු සිරුර ඔය තරම් රත්තරන් පාට වෙන්න මගේ කිරි මොන තරම් රත්තරන් පාට වෙන්නේ නැද්ද ඇහුවා. අද තමයි පුතේ මට වැටහෙන්නේ මගින් බීලා තියෙන නිකං කිරි නෙවෙයි රත්තරන් පාට කිරි කිව්වා. තව කිල්ලීමක් කරනවා. මම හෙට පිරිනිවන් පානවා. භාග්‍යවතුන් වහන්සේ ඔය සිවුරස්සේ හංගන් ඉන්න සිරිපතුල් දෙක තව ඉදිරියට තියන්න මට හිතේ හැටියට සිරිපතුල් අතගාලා වදින්න ඕන කිව්වා. එදත් බුදුහාමුදුරුවෝ සිරිපතුල් දෙක ඉදිරියෙන් තිබ්බහම ප්‍රජාපති ගෞතමිය සෑහෙන වෙලාවක් බුදුහාමුදුරන්ගේ සිරිපතුල් දෙක වන්දනා කළා. ඉඹලා අන්තිමට කිව්වනේ බුදු පුතේ මේ සිරිපතුල් වල තාමත් මගේ කිරිසුමුද තියෙනවා කිව්වා. බුදු වුණාට කමක් නෑ ඔබ වහන්සේ මතක තියාගන්න. ඔබ වහන්සේගේ ඇඟේ තාමත් දුවන්නේ මගෙන් බීපු කිරි වල ශක්තියයි කිව්වා. මගෙන් බීපු හැම කිරි බින්දුවකටම මතක තියාගන්න මේ ලෝක සත්වය ණයයි. වෙන මොකුත් නිසා නෙවෙයි. ඔබ වහන්සේගේ අම්මා මගේ අක්ක නැති වෙච්ච වෙලාවේ මේ දෙතනින් මම ඔබ වහන්සේට කිරි නොදුන්නා නම් අද ඔබ වහන්සේ බුදු පදවිය නැහැ කිව්වා. පින්වත්නි එදා ප්‍රජාපති ගෞතමිය භාගතුන් වහන්සේට වන්දනා කරලා
පිරිනිවන් පාන්න වඩින්න සූදානම් වෙනකොට ඇයගේ දේහය දවලා අවසන් වුණාට පස්සේ පින්නතුන්ට මතක ඇති බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ පාත්‍රය දුන්නේ කාටද? ආනන්ද හාමුදුරුවන්ට. දීලා කිව්වා ආනන්ද මට ලේ ටික කිරි කර දුන්නු මගේ පුංචි අම්මගේ දේහය දැන් පිච්චිලා අවසానයි. ආනන්ද මේ බුදුන් දානේ වළඳන පාත්‍රයයි. මගේ දානේ වළඳන පාත්‍රයට මගේ පුංචි අම්මගේ සියලුම ධාතුන් වහන්සේලා මේ අලු ටික දානේ වළඳන පාත්‍රයට එකතු කරලා මට මගේ අතටම ගෙනත් දෙන්න කිව්වා. මොන මිනිස්සයද පින්නතුනේ තමන්ගේ අම්මා වුණත් මැරුණට පස්සේ තමන් කන පිඟානට මිනියට ගොඩක් එකතු කරයිද? නෑ. මොන භික්ෂුවද පින්නතුනි මේ ලෝකේ තමන් වළඳන පාත්‍රයට අම්මගේ වුණත් නැති වුණාට පස්සේ මිනියට ගොඩක් එකතු කරයිද? නෑ. මතක තියාගන්න භාග්‍යවත් මේ බුදුරජාණන් වහන්සේ අම්මත් නෙවෙයි මේ පුංචි අම්මා පිරිනිවන් පෑවට පස්සේ දැව්වට පස්සේ අලු ටික එකතු කළේ බුදුහාමුදුරු දානේ වළඳන පාත්‍රයට. දැන් ප්‍රජාපති ගෞතමී පිරිනිවන් පෑවා. එතනින්ගේ කතාව අවසానයි. එදා බුදුහාමුදුරුවෝ ගිජ්ජකූට පර්වතයට වැඩම කළා භික්ෂුණීන්ට බණ කියන්නේ. මේ බණ අහන්න එදා යශෝදරා මහරහත් තෙරණියත් වැඩම කළා. යශෝදරාව අන්තිම බණ බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවේ ගිජ්ජකූට පර්වතයේදී. ඒ ගිජ්ජකූට පර්වතයේදී බණ අහලා පර්වතේ බැහැලා යශෝදරාව කුටියට ඇවිල්ලා මෙන්න මේ වගේ සන්ධ්‍යා යාමයක කල්පනා කරනවා මෙන්න මේ විදියට. මොකද්ද? මට දැන් අවුරුදු 78යි. මේ යශෝදරාව කල්පනා කරන්නේ. මගේ බුදුහාමුදුරුවන්ටත් දැන් අවුරුදු කීයද? ඒත් 78යි. අපි දෙන්න. ඒ කියන්නේ මම සිද්ධාර්ථ කුමාරයාත් මේ ලෝකෙ ඉපදිච්ච වෙලාවේ වෙන කිසි කෙනෙක් ඉපදුනේ නැහැ. ඒ වෙලාව වෙන කිසි කෙනෙක් මැරුණෙත් නැහැ. බණ පොතේ කියන්නේ කිසිම ප්‍රතිසන්දියක් සිද්ධ වුණෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි කිසිම චුතියක් සිද්ධ වුණෙත් නැහැ ඒ වෙලාවේ. ඒ වෙලාවේ ඉපදුනේ නේද විතරයි ඒ ෂණේ මොහොතේ මතක තියාගන්න. එකට ඉපදුනාට යශෝදරාව කල්පනා කරනවා එකට පිරිනිවන් පෑම සුදුසු නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවන්ට කලින් මම පිරිනිවන් පානවා. එරත් මගේ කුසින් උපන් මේ ලෝකේ එකම දරුවා රාහුල පුංචි හාමුදුරුවෝ දැන් තවතිසා දිව්‍ය ලෝකෙ පිරිනිවන් පාලා. සුද්ධෝදන මහරජුරුවොත් පිරිනිවන් පෑවා. ප්‍රජාපති ගෞතමියත් මේ පෙරේද දවසක පිරිනිවන් පෑවා. අඤ්ඤාකොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒ නිසා මටත් නිවන් පුර යන්න සුදුසු වෙලාවයි කියලා යශෝදරා මොකද කළේ? හැන්දෑවේ ඉඳලා එළි වෙනකන් කල්පනා කරලා ඊට පසුදා උදෑසන උදේ පාන්දර යශෝදරාව ආයු සංස්කාර අතහැරියා. ඒ ආයු සංස්කාර අතහැරපු මොහොතේ මේ මිහිතලය කම්පා වුණා. කුටියේ වටේට තව කුටි තියෙනවා. ඒ සියල්ලෙම ඉන්නේ භික්ෂුණීන් වහන්සේලා. උදේ පාන්දර මහ පොළොවේ වෙනසක් දැකලා යශෝදරාවේ කුටිය ළඟට ඇවිල්ලා අහනවා යශෝදරාවිනේ මහ පොළොව කම්පා වුණා හේතු කිම? නැගෙනවරුනේ මම ආයු සංස්කාරات හැරියා වෙන හේතුවක් නැහැ මහ පොළොව කම්පා වෙන්න. ඇයි කියලා ඇහුවා. මම හෙට පිරිනිවන් පානවා. ඊට කලින් මට මගේ බුදුහාමුදුරු බලන්න ඕනේ. නැගෙනවරුනේ මම බුදුරජාණන් වහන්සේ බලන්න යනවා මාත් එක්ක එන්න කැමති යම් භික්ෂුණීන් ඉන්නවා නම් එන්න පුළුවන්. එදා යශෝදරාව පෙරට කොටගෙන සියලු භික්ෂුණීන් වහන්සේලා වැඩම කළේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ බලන්න. අනේ බුදුහාමුදුරුව වැඩ ඉන්නව දකින්නකොට යශෝදරාවට පින්නතුනි මහා පුදුම සතුටක් ඇති වුණේ. ඇයි මේ බුදු පදවියට ගේන මම සසරේ කොච්චර දුක් විඳද කියලා. මතක තියාගන්න පින්නතුනි බුද්ධත්වයේ වෙනුවෙන් මේ බුදුහාමුදුරුවන්ට වැඩිය දුක් විඳේ. ඇත්තටම දුක් විඳේ යශෝදරාව. එයින් භාගයක්වත් විඳ නැහැ බුදුහාමුදුරුවෝ. ඇයි මහ පුදුම දුකක් විඳ ඉස්ටියක් හැටියට. අම්මලට මේ ලෝකෙට බුදුරු බිහි කරන්නත් පුළුවන්. අම්මලට මේ ලෝකෙ බුදුරුන්ට කිරි දෙන්නත් පුළුවන් දෙතනෙන්. ඒත් පින්නතුනි අම්මලට බුදු වෙන්න බෑනේ. ඇයි ඒ? අම්මලට බුදු වෙන්න බැරි. අම්මලට දුකක් ආවහම අම්මල කරන්නේ මොකද? දුකේ බැස ගන්නවා. දුකේ බැස ගන්නා තාක්කල් දුක ඉක්මනට අවබෝධ වෙන්නේ නැහැ. මේ වරදක් කියනම නෙවෙයි. ඒ නිසා පුරුෂයන්ට විතරයි බුදු වෙන්න පුළුවන්. ස්ත්‍රීන්ට බුදු වෙන්න බෑ. හේතුව තමයි අරක අම්මලගේ හිත පුරුෂ පක්ෂයට වඩා දුකක් දැක්කහම ඉක්මනට උණු වෙනවා. ඒ නිසා අම්මල කරන්නේ මොකද්ද? එක දුකයි එන්නේ. ඔක්කොම දුක් ඒකට පටලවාගෙන ඒ දුකේ බැස ගන්නවා. දුකේ බැස ගන්නා තාක්කල් දුක අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා ස්ත්‍රියකට බුදු වෙන්න බෑ. ඒ නිසා තමයි යශෝදරාව කල්පනා කළේ මට බුදු වෙන්න බෑ. නමුත් බුදු වෙන්න පෙරම්පුරුණු උත්මේකට මට උදව් කරන්න පුළුවන්.
හැබැයි පින්නතුනේ පුරුෂාත්ම භාවයක් ප්‍රාර්ථනා කළත් වැඩක් නැහැ බුදු වෙන්න කියලා. ඒ බුද්ධත්වයට උදව් කරන හරියම ඉෂ්ටියක් හම්බුනේ නැත්තම්. ඇය යශෝදරාව භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කළා කියනවා එදා බුදුහාමුදුරුවනේ මම පිරිනිවන් පානවා. මම මේ ඔබ වහන්සේ බලන්න ආපු අවසාන මොහොතයි. ආයි කවදාවත් මම ඔබ වහන්සේ බලන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ මට පිරිනිවන් පාන්න කලින් ඔබ වහන්සේට කියන්න ටිකක් තියෙනවා. ඒ ටිකත් කියලයි මම පිරිනිවන් පාන්නේ. ඇය කියනවා බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ හිතන්න එපා මේ තනියෙන් බුදු වුණා කියලා. මාවැනි සත්පුරුෂ යශෝදරාවක් නොහිටින්න අද ඔබ වහන්සේ බුදු පදවිය නැහැ කිව්වා. මේ කල්ප කාලාන්තරය තුල ඊතා ඉක්මනින් බුදු වුණු එකම බුදු කෙනෙක් ඉන්නවා නම් ඒ ඔබ වහන්සේ විතරයි. ඇයි? විපස්සී බුදුහාමුදුරුවෝ කල්ප ලක්ෂ 16ක් පෙරම් පුරව බුදු වෙන්න. එච්චර කාලයක් ගත වුණේ ඇයි? ඒ බුදුහාමුදුරුවන්ට හමුරු ප්‍රතිපදාව හොඳ නැහැ. බිරිඳ දාන පාරමිතාවට හරස් කැපුවා. සමහරාත්ම භාවල. එතකොට සිද්ධ වෙන්නේ මොකද්ද? බුද්ධත්වයේ ටික ටික පස්සට යනවා. නමුත් මතක තියාගන්න ඔබ වහන්සේ සමහර බුදුරු කල්පලක්ෂ 8ක් පෙරම් පුරව බුදු වෙන්න. නමුත් ඔබ වහන්සේ අසංඛ්‍ය 4කුත් කල්පලක්ෂයක් වැනි අඩුම අඩු කාලයකින් මේ ලෝකේ බුදු වුණු එකම බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ විතරයි. ඒ කවුරුවත් නිසා නෙවෙයි මේ සත්පුරුෂ යශෝදරාව නිසා කිව්වා. ආයිමත් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මතක තියාගන්න ඔබ වහන්සේ පිළිබඳව මේ ලෝකේ ලස්සන බුදුගුණ වර්ණාවක් කළා නම් කලේ වෙන කිසි කෙනෙක් නෙවෙයි මේ යශෝදරාව කිව්වා. ඔබ වහන්සේට මතක ඇති ගෙදරට වැඩම කරපු දවසේ රාහුල පුංචි කුමාරයාට තාත්තා පෙන්න මම කිව්වේ පුතේ අර යන්නේ තාත්තා ගාථා 9කින් නරසීය ගාථා වලින් මම ඔබ වහන්සේ පිළිබඳව ලස්සන බුදුගුණ වර්ණාවක් කළා. නරසීය ගාථා භාග්‍යවතුන් වහන්සේ මේ යශෝදරාවට ඇර මේ ලෝකේ වෙන කිසිම දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට ගයන්න බෑ. ඇයි? අනිත් හැමදෙනාම ඔබ වහන්සේ දැක්කේ බුදු වුණාට පස්සේ. නමුත් මම ඔබ වහන්සේගේ ලස්සන දැක්කේ මඩ වගුරෙන් නැගිට දවසේ කිව්වා. මඩවල හද ඉන්නකොට. එදා ඔය කකුල් දෙකේ තිබුණේ මඩ. නමුත් මම එදාම හිතාගත්තා කවදා හරි දවසක ඔය කකුල් දෙකේ මඩ ඉවත් කරලා ඔය කකුල් දෙක සිරිපතුලක් බවට පත් කරලා වඳින එක වඳිනවාමයි සාමීනේ. භාග්‍යවතුන් වහන්සේ මම මේ කීප විටක්ම වන්දනා කළේ මා විසින් මඩ ඉවත් කරන ලද ඒ ශ්‍රීපතුල් දෙකයි භාගතුන් වහන්සේ මම මේ වන්දනා කරන්නේ. පින්නතුනි මතක එතකොට සතුටු වෙන්න ඕනේ පින්නතුනි. ඉෂ්ටියක් තමයි මේ ලෝකේ ලස්සන බුදුගුණ වර්ණාව කළේ. ඒ යශෝදරාව. ඒ නරසීය ගාථා වෙන කිසි කෙනෙකුට කියන්න බෑ යශෝදරාවට ඇර. තව ගාථා ලක්ෂයක් බුදුගුණ වෙනුවෙන් හැදුවත් නරසීය ගාථා නම් පරද්දන්න බෑ. නරසීය ගාථා 9යි. ඇයි පින්නතුනි භාගතුන් වහන්සේගේ ලස්සන දැක්කේ යශෝදරාවනේ. අසංඛ්‍ය 4කුත් කල්පලක්ෂයක්. ඇය ආපහු කියනවා අන්තිමට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට වගේම අසංඛ්‍ය 4කුත් එහාටයි මෙහාටයි දෙකටම මට සිහි කරන්න පුළුවන් කිව්වා. මඩ වගුරෙන් නැගිට දවසේ ඉඳලා වෙස්සන්තර ආත්මෙ දක්වා සීල ආත්ම භාව මට හොඳට මතකයි. නමුත් මේ ආපු සෑම ආත්ම භාවයකදීම මගෙන් වැඩිපුර වරදක් සිදු වුණා නම් සිදු වුණේ එකම ආත්මයක් තියෙනවා සාමීනි. ඒ තමයි අපි දෙන්නගේ අන්තිම ආත්මේ. මොකද්ද? වෙස්සන්තරාත්මේ. වෙස්සන්තරාත්මේ තමයි මම ඔබ වහන්සේට වැඩිපුරම දොස් කිව්වේ. ඇයි? මගේ ලස්සන දරුවෝ දෙන්න දන් දුන්න වෙලාවේ. හැබැයි කලින්ම කිව්වා මාත් එක්ක ආවට කමක් නැහැ. නුඹේ කුසින් උපන් දරුවන් පවා මට දන් දෙන්නත් සිද්ධ වේවි. ඒ දන් දෙනකොට දුක හුලන්න පුළුවන් නම් විතරක් මාත් එක්ක එන්න නැත්නම් එන්න එපා කිව්වා. පින්වත්නි යශෝදරා වෙස්සන්තරාත්මේදා කියනවා සාමීනි භාග්‍යවතුන් වහන්සේ එදා ඔබ වහන්සේ වෙස්සන්තර මහරජුරෝ මම එදා മന്ത്രി දේවිය. ඔබ වහන්සේට මතකද සුදුම සුදු ඇත්පැටවෙක් හම්බුණා වෙස්සන්තරාත්මේ දෙවියන්ගෙන් තෑග්ගක් ඇටියට. අපේ බුදුහාමුදුරන්ට සුදුම සුදු ඇත්පැටවෙක් හම්බුණා. ඒ සුදු ඇත්පැටව බුදුහාමුදුරුවෝ කලේ මොකද්ද? වෙස්සන්තර රජුරෝ තවත් රජ කෙනෙකුට බුද්ධත්වයේ පතා දන් දුන්නා. එදා තමයි මිනිස්සු කුපිත වුණේ. මිනිස්සු කුපිත වෙලා කිව්වා එකයි හිටියේ උත් දුන්නා කිව්වා. මිනිස්සු කුපිත වුණා. තාත්තා කිව්වා වෙස්සන්තර මහරජුරවන්ට පුතේ දැන් රජකම් කරන්න හම්බෙන්නේ නෑ උඹට. දැන් ඵලයන් කලාවට කිව්වා. മന്ത്രി දේවියයි ක්‍රිෂ්ණ ජිනාවයි ජාලියම බලා ගන්නම් කිව්වා. පින්වත්නි එක රටකට එක සුදු ඇත්පැටවෙක් ඉන්නව නම් ඒ රට හරි වාසනාවන්තයි. මේ ලංකාවේ සිරිපාද අඩවියේ සුදුම සුදු ඇත්පැටවෙක් හිටියා. අපේ මිනිස්සුන්ගේ නොසන්ඩාල කම්වලට ඒ සුදු ඇත්පැටව සිරිපාද අඩවියේම අමුවේ මරලා දැම්මා.
එදා ඉඳලා තමයි මේ රටට මේ ටික උනේ. ආයෙ සුදු බෙත් පැටව අපිට හම්බෙන්නේ නැහැ. ඒක දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්. නමුත් වෙස්සන්තර මහ රජුරවන්ට ලැබුණු සුදු බෙත් පැටව කලිඟුඩ රජුරවන්ට බුද්ධත්වයේ පතා දන් දුන්න. මිනිස්සු කුපිත වෙච්ච වෙලාවේ තාත්තා කිව්ව වනවදින්න කියලා යශෝදරාව කියනවා සාමීනි භාග්‍යවතුන් වහන්සේ එදා ඔබ වහන්සේ කැලෑවට යන්න සූදානම් වුණු මොහොතේ මම කරපු දේ තමයි ක්‍රිෂ්ණ ජිනාව. ඒ කියන්නේ දුව එක උරේකටයි ජාලිය එක උරේකටයි දරුව දෙන්න උරේස් දෙකට අරගෙන මම ඔබ වහන්සේගේ පිටිපස්සෙන් ආවේ බ්‍රහ්මචර්යාවට අන්තරාවක් කරන්න නෙවෙයි බුද්ධත්වයට උදව් කරන්නයි කිව්වා. එහෙත් ඔබ වහන්සේ කරපු දේ තමයි මං ඒ දරුව දෙන්නට පළවෙනි ලාගෙන ඉන්න කැලෑවට ගිය සුළු මොහොතට කොහෙවත් නැතුව ඉඳලා ආපු ගොරහැඩි ජෝජක බමුණට ඔබ වහන්සේ මගේ ලස්සන දරුව දෙන්න දන් දුන්නා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මගේ පුතා ඒ කියන්නේ ජාලිය එදා ඔබ වහන්සේට කියලා තිබුණා තාත්තට ඕනේ බුදු වෙන්නනේ නංගි තියාගන්න මම යන්නම්. ඇයි? බැරි වෙලාවත් තාත්තා දැන් අම්මාවොත් අපි දෙන්නම නැති වුණොත් තාත්තේ අම්මට ගොඩාක් දුක හිතේවි. අම්මා පපුව පෙළ තාත්තේ මෙරිලා යාවේ. තාත්තා නංගි නම් දෙන්න එපා. තාත්තටනේ බුදු වෙන්නනේ මම යන්නම් කිව්වා. එදා අපේ බුදුහාමුදුරුවෝ පුතාට කිව්වා පුතේ උඹ විතරක් දීලා තාත්තට බුදු වෙන්න බෑ. දෙනව නම් පුතේ නුඹයි නංගි දෙන්නම දෙන්න ඕනේ. පුතේ අම්මෙන්න කලින් නංගිත් අරගෙන ඉක්මනට ඵලයන් මේ තාත්තට බුදු වෙන්න. මේ තාත්තා පුතේ අනාගතේ යම් දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවද එදාට මේ ලෝකේ සියලුම දරුවන් සසර දුකින් නිදහස් කරන මොහොතේ පුතේ උඹලා දෙන්න මං කවදාවත් අමතක කරන්නේ නෑ පුතේ. මතු නිවන් දකින්න පුළුවන්. මමත් අම්මත් වෙනුවෙන් මගේ බුද්ධත්වයේ වෙනුවෙන් ජෝජක බමුණත් එක්ක යන්න අම්මාවොත් මේ ටිකවත් කරගන්න හම්බෙන්නේ නැහැ කිව්වා. එදා යශෝදරාව කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මගේ ලස්සන දරුව දෙන්න දන් දෙනකොට එදා මහ පොළවත් කම්පා වුණා. ඇයි බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේගේ හදවත කම්පා වුනේ නැත්තේ කියලා ඇහුවා. හිතන්නකෝ එතකොට දරුව දන් දෙනකොට මහ පොළවත් කම්පා වුණා. පින්නතුනි තාත්තා කෙනෙක් හැටියට මහ පොළවත් කම්පා වුණා. ඒ තාත්තා කෙනෙක් හැටියට හදවත කම්පා වුණේ නෑ. යශෝදරාව ඒකයි මේ අහන්නේ. එදා පින්වත්නි මේ දරුව දෙන්න දන් දුන්නට පස්සේ දන් දෙන්න සූදානම් වෙනකොට ජාලිය නංගිගේ අතින් අල්ලගෙන ඇවිල්ලා කිව්වා නංගි ආයි කවදාවත් අපි දෙන්නට තාත්තා හම්බෙන්නේ නැහැ. තාත්තට වන්දනා කරන්න ඕනේ. එදා මේ දරුව දෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ කකුල් දෙක අල්ලලා වන්දනා කරනකොට පින්වත්නි මතක තියාගන්න අපේ බුදුහාමුදුරුවන්ගේ ඇස් දෙකෙන් වැටුනේ කඳුළු නෙවෙයි ලේ. ඒ ලේ තෙලලයි මේ බුදුනේ. මේ ලෝකේ මොන තාත්තා කෙනෙකුටද පින්නතුනේ දරුවෙක් නැති වුණා කියලා ඇස් දෙකට කඳුළු බිසක ලේ ආවේ. මේ ලෝකේ මොන අම්ම කෙනෙකුටද පින්නතුනේ දරුවෙක් නැති වුණා කියලා ඇස් දෙකට කඳුළු බිසක ලේ ආවේ. නිකන් හිතන්නකෝ දරුව දෙන්න දන් දෙනකොට ඇස් දෙකට කඳුළු වෙනුවට ලේත් ආවා කියලා කියන්නේ වෙන කවුරුවත් නිසා නෙවෙයි පින්නතුනේ මේ ලෝක සත්‍ය සසරින් මුදවන්නයි. යශෝදරාව කියනවා ස්වාමීනි මම ආවා කැලෑව ඉඳලා මං ඇහුවා පො දරුව දෙන්න කියලා. ඔබ වහන්සේ මට කිව්වේ මොකද්ද? දේවියනි බුද්ධත්වයේ පතා දරුව දෙන්න දන් දුන්න දැන් හිත හදාගන්න කිව්වා. දැන් සාදු කියලා පින් අනුම ඔන්න ඔබ වහන්සේ මට කියපු ටික. මොන පිනක්ද බුදුහානේ මට පිනක් මතක් වුණේ මට මතක් වුණේ මගේ ලස්සන දරුව දෙන්නගේ මූණ. එදා මහ ඝන කැලෑවේ පඳුරක් ගානේ මං දරුව දෙන්න හෙව්වා. ඒත් මට හොයාගන්න බෑ. සිහිසුන් ඔබ වහන්සේගේ පාමුල ඇවිල්ලා මං ඇදගෙන වැටුණා. එදා මට මතකයි ඔබ වහන්සේ හිස අත ගාලා මගේ හිස අත ගාලා අන්තිමට කිව්වා දේවීනි දුක් වෙන්න එපා. අනාගතේ ඔය ජාලිය අනාගතේ නුඹේ කුසේම රාහුල නමින් උපදිනවයි කිව්වා. ඔය දුව ක්‍රිෂ්ණජිනා අනාගතේ මේ ශාසනයේ ලස්සනම භික්ෂුණී හැටියට උප්පලවන්නා නමින් උපදිනවයි කිව්වා. ඒ වගේම ඉපදුනා. ජාලිය රාහුල වුණා ක්‍රිෂ්ණජිනා උප්පලවන්නා වුණා. දෙන්නම නිවන් දැක්කා. එතකොට බොරු කියලා දන් දුන්නද? නෑ. ඒ දරුවෝ දෙන්න බොරු කියලා දන් එදා කිව්වනේ පින්වත්නි මොකද්ද? පුතේ අම්මෙන්න කලින් නංගිත් අරගෙන ඉක්මනට යන්න මේ තාත්තා යම් දවසක අනාගතේ බුදු වුණොත් බුදු වෙනවා. ඒ බුදු වෙච්ච දවසට ලෝක සත්වය සසරින් නිදහස් කරන මොහොතේ නුඹයි නංගි දෙන්නම සසරින් නිදහස් කරනවා කිව්වා. එදා යශෝදරාව කියනවා සාමීනි භාග්‍යවතුන් වහන්සේ වෙස්සන්තරාත්මේ දරුව දෙන්න දන් දුන්න මොහොතේ
මගේ කටින් පිට උනේ හොඳ වචන නෙවෙයි. නරක වචනත් නෙවෙයි. නමුත් ස්වාමීනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේගේ ඒ වචන වලට ගොඩාක් හිත රිදෙන්නේ නැති. හිත රිදුනා නම් ස්වාමීනි වෙස්සන්තරාත්මේදී දහස් වාරයක් අපරාධං කමස්සු මේ බුදුහාමුදුරුවනේ මට සමාවනසේක්වා. අවසර ගත්තා. දැන්වත් මට පිරිනිවන් පාන්න අවසර දෙන්න කිව්වා. එදා බුදුහාමුදුරුව යශෝදරාවට කියන යශෝදරාවෙනි පිරිනිවන් පාන්න නම් සූදානම නිකන් පිරිනිවන් පාන්න එපා කිව්වා. එහෙනම් කොහොමද? යශෝදරාවෙනි බොහෝ මිනිස්සු දන්නේ රාහුල පුංචි හාමුදුරන්ගේ අම්මා කවුද කියලා. නුඹ දැන් පිරිනිවන් පාන්න නම් සූදානම කුමන හෝ ප්‍රාතිහාරයක් පාලා මේ රැස් වෙලා ඉන්න මිනිස්සුන්ට කියන්න මම තමයි රාහුලගේ අම්මා කියලා කියන්නේ. මට ඒ ඇති වෙන මොකුත් ඕනේ නැහැ. කියන්න රාහුල පුංචි හාමුදුරන්ගේ අම්මා මමයි කියලා. ඒක කියලා පිරිනිවන් පෑවට කමක් නැහැ කිව්වා. පින්වත්නි එදා මේ නිල්වන් අහසේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයත් මිනිස්සුත් ඉදිරිපිට යශෝදරා මහරහත් තෙරණිය නිල්වන් අහසේ ලස්සන නෙළුම් මලක් නැව්වා. නෙළුම් මල දැකලා මිනිස්සු හයියෙන් සාදු කිව්වා. සාදු කියන ගමන් සමහර මිනිස්සු කිව්වනේ බුදුන් අදත් ප්‍රාතිහාර්ය පෑවා කිව්වා. ඒ වෙලාවේ තමයි යශෝදරාව කියන්නේ මේ බුදුන්ගේ ප්‍රාතිහාර්ය නොව මේ බුදුන්ගේ ප්‍රතිභූතාවගේ ප්‍රාතිහාර්යයි. මම තමයි රාහුල පුංචි හාමුදුරන්ගේ අම්මා. එදා තමයි බොහෝ මිනිස්සු දැනගත්තේ මේ තමයි යශෝදරාව කියලා. මොකද්ද මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ? අම්මත් මහණ වුණා පුතත් මහණ වුණා. නමුත් ශාසනික වශයෙන් කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. ඒ නිසා මිනිස්සු දන්නේ රාහුල පුංචි හාමුදුරන්ගේ මම කවුද කියලා. බොහෝ දෙනෙක් දන්නේ නැහැ. නමුත් එදා තමයි දැනගත්තේ යශෝදරාව තාමත් මේ ලෝක ජීවත් වෙලා ඉන්නවා. මහරහතරණියක් ඇටියට. එදා පින්නතුනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා යශෝදරාව බුදුහාමුදුරන්ගේ සිරිපතුල් අල්ලලා වැඳලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම ඔබ වහන්සේ දකින අවසාන මොහොතයි. ඔබ වහන්සේත් මාව දකින අවසාන මොහොතයි. මින්මතු සසරේ කිසි දිනක බුදුහාමුදුරුවනේ අපි දෙන්න හමු වෙන්නේ නෑ. අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් තිස්සේ තිබුණු සෙනෙහස භාග්‍යවතුන් වහන්සේ දැන් අදින් සදහටම අවසానයි. තව සුළු මොහොතකින් මේ යශෝදරාවගේ රූකය මේ චිතකය ඇතුලේ දැවි පිච්චි අලු දූලි බවට පත් වෙලා යනවා. එහෙත් භාග්‍යවතුන් වහන්සේ මම අදිෂ්ඨාන කරනවා. මොකද්ද? මගේ දේහය දැවීමෙන් පසු ඉතුරු වෙන එකම එක ධාතුන් වහන්සේ නමක්වත් කෙලෙස් සහිත කිසිම මිනිසෙකුට අල්ලන්නවත් නොහැකි වේවා කියලා මං අදිෂ්ඨාන කරනවා කිව්වා. බුදුහාමුදුරුවෝ අහනවා යශෝදරාවිනි නුඹේ ධාතුන් වහන්සේලා අල්ලන්න එපා කියන්නේ පිරිනිවන් පෑවට පස්සේ. යශෝදරාව කිව්වේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සමහර මිනිස්සු හිතන් ඉන්නවයි කිව්වා මං ඔබ වහන්සේට මල් දුන්නේ බුදු වෙන නෙවෙයි කෙලෙස් සහිතවයි කියලා. ඒ නිසා කෙලෙස් සහිත එක මිනිස්සෙක් හරි මගේ එක ධාතුන් වහන්සේ නමක් හරි ඇල්ලුවොත් ඒ මල් දීලා තියෙන්නේ බුදු වෙන නෙවෙයි කෙලෙස් සහිතවයි. එක මිනිහෙකුටවත් මගේ එක ධාතුන් වහන්සේ නමක් කෝ අල්ලන්න බැරි වුණොත් ඒ මල් දීලා තියෙන්නේ බුදු වෙන්නයි. පින්වත්නි මතක තියාගන්න මිනිස්සුන්ට තබා දෙවියන්ටවත් බැරි වුණා යශෝදරාවගේ දේහය පිච්චුවට පස්සේ ආදාහනය කළාට පස්සේ දෙවියන්ටවත් බැරි වුණා යශෝදරාවගේ එක ධාතුන් වහන්සේ නමක් අත්අල්ලන්න. ඇයි? දෙවියනුත් කෙලෙස් සහිතයි. අන්තිමට දෙවියන් බලන් ඉඳලා බැරි මෙතන දිවි ලෝකයට අරගෙන ගියා කියන්නේ යශෝදරාව දවල පුච්චලා ඉතුරු වෙච්ච අලු විතරයි. ඒ අලු අරගෙන ගිහිල්ලා දෙවියන් දිවි ලෝකේ හැදුවා යශෝදරා මහසෑය නමින් සෑයක්. අදත් දෙවියන් යශෝදරා මහසෑයට වන්දනා කර ධාතුන් වහන්සේලාට නෙවෙයි යශෝදරාව දවල පුච්චලා ඉතුරු වෙච්ච අලු ටිකටත් අන්න දෙවියන් අද වඳිනවා. අම්මලා සතුටු වෙන්න. ඇයි? බුදු කෙනෙකුට කිරි දුන්නෙත් අම්ම කෙනෙක් නේ. බුදුවරු මේ ලෝකෙට බිහි කළෙත් අම්ම කෙනෙක් නේ. මේ ලෝකේ ලස්සන බුදු ගුණ වර්ණාව කළෙත් අම්ම කෙනෙක් නේ. ඉෂ්ටියක් නේ. මේ ලෝකේ ඉෂ්ටියක් වෙනුවෙන් සෑයක් තියෙනවා නම් අන්න යශෝදරාවගේ මහසෑයයි දිවි ලෝකේ. ඒ දිවි ලෝකේ යශෝදරාවගේ මහසෑයට දෙවියන් අදත් වන්දනා කරනවා. ඒ නිසා අපි
මේ අවසාන මොහොතේ ප්‍රාර්ථනාවක් වන්දනාවක් තබා ගනිමු. යශෝදරාවගේ අදිෂ්ඨානයේ පරිදි ලෞතර බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයේ පරිදි ආශිර්වාදය ඇතුව දඹදිව ඉදිකල යශෝදරා මහසෑයටත් ඒ වගේම දෙවියන් විසින් දිවි ලෝකේ ඉදිකල යශෝදරා මහසෑයටත් අපගේ වන්දනීය නමස්කාරය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද මේ ධර්මානුශාසනාව තලංගම උතුර නම්බර 46 නිවසේ විසූ වල්පොළ මුදලගේ දුන් ගුණරත්න ආදරණීය පියාණන් වහන්සේ වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න බාහිර සජීවී පටිගත කිරීමක් ලෙසින් බෞද්ධ නාලිකාව හරහා විසුරුවා හැරුණේ. ඉතින් මේ දේශනාව අප විසින් මීට පෙරත් බෞද්ධ නාලිකාව සිද්ධ කළා. පින්නතුන්ගේ ඉල්ලීම පරිදි මේ දෙවෙනි වතාවටත් මේ දේශනාව මේ විදිහට සිද්ධ කළේ. අද අපේ පින්කමෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ මාලිනී පෙරේරා මෞතුමිය, ඒ වගේම දරුවන් ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. බලාපොරොත්තුනේ වර්ෂ දෙකකට කලින් මිය පල්ලවසපත් වුණු දොන් වල්පොළ මුදලිගේ දොන් ගුණරත්න ආදරණීය පියාණන් වහන්සේට ස්වාමි පුරුෂයාණන්ට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම රොමානි සප්පුහාමි, ඇගියානා අමරසිංහ, පීටර් පෙරේරා, මැගලින් දිසානායක, ආර්යවතී පෙරේරා ඇතුළු පවුලේ සියලු දෙනාගේම නමින් ජන්මාන්තරගත වුණු සියලු දෙනාටත් සංසාරගත සියලු ඥාතීත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. රටදෑ වෙනුවෙන් දිවිපිදු අභීත රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ආබාධිත රණවිරුවන්ට ඊතා ඉක්මනින් ඉක්මන් සුවපත් භාවයේ තෙරුවන් සරණින් සැලසේවා. ධර්ම දේශනාව සිද්ධ කළ අපටත් ඒ වගේම සංසාරේ පුරාවටම ඉපදෙන සෑම භවයකදීම මිත්‍යා දෘෂ්ටික කුලයක උපතක් සිදු නොවේවා. අසත්පුරුෂ ඇසුරක් කවදාවත් සිදු නොවේවා. සත්පුරුෂ ඇසුරම නිවන් දකින්නතුරු ලැබේවා. අප හැම දිනාටමත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය තුළින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මිය පරලොව සපත් වුණු තලංගම උතුර නම්බර 46 නිවසේ විසූ වල්පොළ මුදලිගේ දොන් ගුණරත්න පියාණන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. අපේ තාත්තාගේ සසර ජීවිතයේ සුවපත් වේවා. තාත්තාට මේ පින උතුම් අමාමහ නිවන් සුව පිණිසම වේවා කියලා සාදු කියන්නේ. මාළනී පෙරේරා මෞතුමිය ප්‍රදාන කොට ඇති මේ පින්කමට සම්බන්ධ වුණු කල්යාණ මිත්‍ර හැමදෙනාටම තෙරුවන් සරණින් සියලු යහපත වේවා. කායික මානසික සුවපත් භාවය දිගාසිරි සම්පත්තියක් ලැබේවා කියලා සාදු කියන්නේ. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු